Nayaka, අහනවා Honorable Minister of Finance and Planning. ගරු අපි ඔක්කොටම උත්තර දෙනවා. ගරු ඒක සති දෙක සද්දයකින් දෙන්න පළවෙනි සතිය නෙමෙයි. දැන් ගරු සභාපතිතුමනි අපේ හිතවත් මන්ත්‍රීතුමා අහන ප්‍රශ්නෙට පිළිතුරු මෙසේ. ඔබතුමා අහනවා ඉන්දියාවෙන් ලංකාවට ලැබුණ ආධාරය. පිළිතුරු මෙසේයි. සහන පදනම තීරණය කිරීම ණය ආධාරවල මූලික ප්‍රධාන සංගුණික අගය අනුව තීරණය වේ. එම වර්ගීකරණය අනුව ප්‍රධාන සාධක ලෙස පොලි අනුපාතය, සහන කාලය, ආපසු අය කර ගැනීමේ කාලය හා අනිකුත් සාධකද යොදා ගැනේ. ආධාර ප්‍රධාන අංශ තුනකට වර්ග කළ හැක. ඒවා ප්‍රධාන, ණය හා අධ්‍යාපන ශිෂ්‍යත්ව වැනි ශිල්පී ආධාර නැත්නම් ප්‍රධානයන් වල කොටසක් අපිට හඳුනා ගන්න පුළුවන්. 2010 ජනවාරි සිට 2013 ඔක්තෝබර් දක්වා ඉන්දියාව මගින් ශ්‍රී ලංකාව වෙත ලැබුණ ණය හා ප්‍රධාන වගුවක් තියෙනවා. ඒ විස්තර ඕනනම් කියන්නම්. I'm tabling all that documentation. I'll give. Now first the loans. ණය 2010 ඇමරිකන් ඩොලර් මිලියන 27.6යි. 2011 ඇමරිකන් ඩොලර් 201.5යි. 2012 ඇමරිකන් ඩොලර් 264.7යි. 2013 ඇමරිකන් ඩොලර් 184.7යි. Then grants only in the year 2012 ඇමරිකන් ඩොලර් 36.1ක්. මේ ණය සියල්ලම අපිට ලැබිලා තියෙන්නේ grants නම් interest එකක් නෑ. කොහෙත්ම ඒක තනිකර ප්‍රදානයක්. අනිත් ඒවා ලැබුණේ ඔක්කොම සහන ණය ක්‍රමයකට. concessionary credit. ඊගාවට ඔබතුමා අහනවා පොලිය. වර්ෂයක් සඳහා අවම පොලිය 1.3ක්. මෙම පොලි අනුපාතයේ යටතේ ඉහළ කාල සීමාව තුළ මුළු ණය ප්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 38.9. වර්ෂයක් සඳහා උපරිම පොලිය 2.53යි. මෙම පොලි අනුපාතයේ යටතේ ඉහත කාල සීමාව තුළ ලැබූ මුළු ණය ප්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 639.5. ඕකේ. එක් මුදල් ලබා දීම සඳහා ආපසු ගෙවීමේ කාල සීමාව. මම ඒක මේ වගුවේ දක්වලා තියෙනවා. මේ ඒකේ හැම එකේම අපි දක්වලා තියෙනවා ගෙවන්න තියෙන කාල සීමාව. අපි ගත්තොත් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ උපකරණ ලබා ගැනීම ආපසු ගෙවීමේ කාලය අවුරුදු 10යි. කොළඹ මාතර දුම්රිය මාර්ගය අවුරුදු 10යි. කොළඹ මාතර දුම්රිය මාර්ගයේ දෙවෙනි පියවර 10යි. ඕමන්තේ පළෙයි මැදවච්චිය මදු දුම්රිය මාර්ගයේ අවුරුදු 20යි. උතුරු දුම්රිය සේවය ප්‍රතිසංස්කරණයේ ව්‍යාපාරය අවුරුදු 20යි. ඊළඟට ඔබතුමා අහනවා එකී මුදල් උපයෝගී කරගනු ලබන එක් ව්‍යාපෘතියන් උපයා ගැනීමට අපේක්ෂිත මුදල් ප්‍රමාණය ඒකනම් හරියටම අපිට මුදල් වලින් දෙන්න බෑ. අපි නමුත් වෙන විදිහට මේ ડોකියුමන්ට් එකේ අපි දීලා තියෙනවා කොච්චර රැකියාව ලබා දෙන්න පුළුවන්ද ආදී වශයෙන්. ඊළඟට ඔබතුමා අහනවා ණය ලබා දුන්න දිනේ සිට වර්ෂ 5ක් සඳහා එක් ණය මුදලේ මුදල් ප්‍රවාහය කුමක්ද? ඒකත් මම මේ වගුවේ දක්වලා තියෙනවා. No, this is a question or? No, now I can clarification he wants to. මුදල් අපි පාවිච්චි කරලා තියෙන්නේ මෙන්න මේ විදිහටයි ඒ එක එක ව්‍යාපෘතියේ යටතේ. Overall over the years 130යි 119යි ඊට පස්සේ 128යි කොළඹ මාතර දුම්රිය 118යි 34යි 20යි ඒ විදිහට යනවා වර්ෂයෙන් වර්ෂය. විසල් දඹුල්ල ජල ව්‍යාපෘතිය 37යි 12යි උතුරු දුම්රිය සේවය 66යි 2013 44යි. ඊළඟට ඔබතුමා ඒකේ ඊගාවට තියෙනවා අපිට
ඕමන්තේ පලෙයි මැදවච්චිය. ඒක 100ට Your question one, please. අපි මේ වගේ ඉන්දියාව වගේ රටවල් වලින් ආධාර ගන්න කියන්නේ වැඩිම පොලි අනුපාතය 2.4යි. චීනෙට ගියොත් 6.9.8යි. දැන් මේ කියපු දේ දැන් මේකේ සනාථ වෙලා තියෙනවා. හැමතුමනි ඔව් ඒ නිසා කරුණාකර මේ ලබාගත් මුදල් ප්‍රමාණය අඩුවීමේ ස්වරූපයක් තිබෙනවා. පේනවා ඉතින් මේක ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර තියෙන මිත්‍රශීලීභාවයේ ඒක කැඩපතක් වශයෙන් පාවිච්චි කරන්න පුළුවන් අඩුවීම තියෙන ප්‍රශ්න තියෙන නිසාද කියලා. ඒ විතරක් නෙමෙයි මේ ගමන මෝඩි අගමැතිතුමාත් අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාත් හම්බුන අවස්ථාවේදී 13 වෙනි සංශෝධනය යටතේ මුදල් පොලිස් බලතල ඉඩම් මේවා යටතේ අහපු ප්‍රශ්න වලින් මුදල්ලුත් පිටරටින් ගේන්න පුළුවන් හැකියාව ඇති කරාගෙන ඒ ඡේදත් කතා කරලා තියෙනවා. ඔබතුමා ඒක යන සභාපතිතුමනි මම සම්පූර්ණ විස්තරයක් දෙන්න ඕන. මේ සභාව දැනුවත් කිරීමට මට අවස්ථාවක් ලැබීම ගැන මම ඔබතුමාට කෘතඥයි. අපිට ඕන විදියට ණය ගන්න බෑ. සමහර රටවල් ගොඩාක් ණය දෙනවා. සමහර රටවල් ටිකක් දෙනවා. සමහර ආයතන විශාල මුදල් ප්‍රමාණයක් දෙනවා. මම තමුන්නාසට නිදසුනක් දෙන්න. සති 3කට ඉස්සෙල්ලා ඉල්ලීමක් කළා තියෙනවා. ඒක කරන්න පුළුවන්ද නැද්ද කියන තමයි ඒකට මම එන්න. මේ පසුබිම ටික කියන්න ඕනේ. So let me explain this. එතකොට ඒක මම සම්පීඩනය කරලා මම තේරුම් කරලා දෙන්නම්. සති 3කට ඉස්සෙල්ලා මට හම්බුණා චීනයේ මුදල් ඇමතිතුමා නියෝජ්‍ය ඇමතිතුමා සහ ඒගොල්ලන්ගේ අලුත් බැංකුව AIIB Asian Infrastructure Investment Bank. ඒ තුන් දෙනාම හමු වෙලා ඒ තිබුණ සම්මේලනයේදී එතුමා මොකද්ද කිව්වේ? මේක ඔබතුමාට ඉතාමත්ම වැදගත්. එතුමාගේ කතාව මම ඔබතුමාට පිටපතක් එවන්නම්. එතුමා කිව්වා ඒ සභාවේ සභාපතිතුමාට IMF එක, World Bank එක, ඒ වගේම regional banks, Asian regional bank, African, Middle East ඔක්කොම එක්කහු කරලා. ඒ දෙන ඔක්කොම ණය ප්‍රමාණය ගත්තත් අපේ ප්‍රාදේශීය බැංකුවකින් දෙන ණය ප්‍රමාණයට අඩුයි කියලා එතුමා. ඒක විදියකින් they are put in their proper place. The minister. The Honourable Minister. I want to, but these are important matters. The House should know. No, I just take very 45 important, minutes. but we want to Because take your private member motion also. You don't want? If you don't want, I can sit down. But I think this is. I'm I saying can give this at least 1 in or a 2 spirit minutes of objectivity. I'm not trying to take credit or anything. I want to only clarify that the pattern of disbursements is not something that we can control. Some countries, like China, for example, are very generous lenders. They have a large pot which can be given as assistance not only to Sri Lanka, to Africa and Latin America and all that, as you know very well. With India, we have to negotiate. With some other countries, let's say with the Saudi fund or with the Arab fund, they have ceilings. So each one is a specific case. So nobody can come and say, well, why don't you take this? It is cheaper here. Or it's a whole package. Firstly, the urgency of the project. Secondly, the return on that project. Thirdly, there are other classifications, like, for example, the period of repayment, mode of repayment. Then some countries insist that the recipient country pays for, you know very well, insurance, freight. And so these are all negotiable issues. So it is not the question that we are not taking concession. I mean, anybody in his proper senses, any institution will try to get the lowest possible interest. Not only interest, the other terms, repay back period and all that. But it so happens that we have to go to different, whether it is Japan or China or India, there are different windows. And for your information, Honourable Minister, I want to now say that most of these people are going away from bilateral assistance like that to money coming through the import and export banks. In other words, they are shifting from various country-to-country arrangements to commercial transactions. The grant component and country component is being reduced, and the commercial bank transactions are being increased. That is a fact of life. There are a variety of reasons. We are becoming a middle-class, middle-income country. Various things like that are also affecting it. But basically, these countries are moving
all over. Yesterday, I had discussions with the delegation from Thailand. They are also now moving away from this type of country to country, bilateral relationship to giving loans to their banks. That is a development that is taking place globally. So we have to situate each of these projects within this total system, and I can give you an assurance on behalf of the Ministry of Finance that we are doing our very best through the External Resources Division to negotiate the best possible terms for our projects. Thank you. Minister, I like your sense of humor because I asked the question of India and you give an example from China. But my question, but that's, oh yeah, I understand. But you must understand from the Indians as opposed to the Chinese that it is 4 times what you borrow from China than from India. That is, no, because there is no conditions attached to that. In China there are no conditions, but in India there is a specific case. My question. Honourable member, if we get offers for projects, offer funding from India, we will use all our exertions to take that money. There is no inhibition. My second question, Honourable Minister. Come don't direct give the in that question, way. please. Yeah, I'll make Please. it. Yeah, sorry for the time factor. Grateful to him for raising it. And I appreciate the honest answer as well. The 50,000 houses that were given by India, 50,000 ගෙවල් ප්‍රමාණයක් ඉන්දියාව පරිත්‍යාග කරනවා කියලා කිව්වා. මේක අවුරුදු 4කට ඉස්සෙල්ලා. නමුත් අද වෙනතුරු මේ ගෙවල් 11,800 හදලා තියෙන්නේ. ඉතුරු අය මේ ප්‍රධානයක් වශයෙන් දෙන්න හදන එක අද නැති කළා තියෙනවා. මොකද දේශපාලන ප්‍රවාහය තුලින් ඒගොල්ලෝ කියලා තියෙනවා ගෙවල් ආණ්ඩුවට දෙන්න. ඒ අය බෙදනවා කියලා. මේ නිසා අපිට තියෙන මේ ආධාර නැති වී ගොස් තිබෙනවද නැද්ද කියන කරුණාකර අපිට දැනුවත් කරන්න. ඒක තමුන්නාන්සලාගේ හොඳ යාළුවන්ගෙන් අහන්නකෝ මේ ද්‍රවිඩ පක්ෂවලින් මේ ප්‍රශ්නේ ඇති වුණේ ඒ ආධාර දෙන්න හදන වෙලාවේ ඇතම් ද්‍රවිඩ පක්ෂ ඇවිල්ලා ඒගොල්ලෝ කැමති වුණේ නැහැ. නෑ සංවාදන තමයි. නමුත් ඒගොල්ලෝ දෙමළ සංවිධානයකට ගේන්න අවශ්‍යතාවය නැහැ. නෑ ඒගොල්ලෝ දැන් බලන්න ඕනෙම නිවාස මේවායකට ඒ පැත්තේ දේශපාලනඥයෝ කියන්නේ. Just now we are having a problem. For example, we want to take the water, Mahavali water through Kilinochchi to the Jaffna Peninsula. He knows that. Now we are having a big debate with the Tamil parties. Some people want it to be kept in Kilinochchi. Some others want to take it beyond Kilinochchi to the Jaffna Peninsula, and we have asked Mr. Sambandhan to help us to negotiate this matter. These are the realities of government. When you are not in government, what am I to do? People don't put you in government, so you don't have to face these complexities. තුන්වෙනි අතුරු ප්‍රශ්නය අපි විපක්ෂින්ද බලාගෙන සිට මේ තියෙන දේ උග්‍ර කරලා නැති කිරීම. ඒ සම්බන්ධයෙන් මට අහන්න තිබ්බ ප්‍රශ්නේ තමයි 13 වෙනි සංශෝධනයේ එක්සත් ජාතික පක්ෂයක් වශයෙන් ආරක්ෂා කළ පිටරටින් මේ රටට ප්‍රාන්ත මුදල් ගැනීම හැකියාව නැති කිරීම ඉන්දියාවේ ඉල්ලීමක් කළා තිබෙනවද මේක ඇති කරන්න පුළුවන්ද කියලා. ඒ 13 වෙනි ඒක හොඳට දන්නවා විරුද්ධ පක්ෂේ නායකතුමත් ඒක හොඳට දන්නවා 13 වෙනි සංශෝධනය ගැන සාකච්ඡා කරන වෙලාවේ මුදල් පිළිබඳ ප්‍රශ්නය වෙනම ක්ෂේත්‍රයක්. ඒකේ කවදාවත් 13 වෙනි සංශෝධනයේත් ඇත්ත වශයෙන් ජයජයවර්ධන මහත්තයාට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. එතුමා කවදාවත් පිළිගත්තේ නැහැ එක ප්‍රාන්තයකින් තව ප්‍රාන්තයකට මේ රටකට සල්ලි දෙන්න පුළුවන් කියලා. That was never discussed and never. This is not a part of the 13th Amendment. Next.